ඔයගලන්ට කියා දෙන්න බැලුවේ අපි පළවෙනි කෙමිස්ට්‍රි වල හම්බෙන පළවෙනි පාඩමේදී හුඟක් දරුවෝ ඒගොල්ලන්ට අපහසුයි පැහැදිලි වුණේ නැහැ කියලා කියන ඒ පැහැදිලි වෙන්නේ හරියට ඉගෙනගත්ත තැන් වලින් හරියට පැහැදිලි වුණේ නැහැ කියන කොටසක්. ඒ තමයි ඉලෙක්ට්‍රෝන පිළිබඳ ක්වොන්ටම් මංකණය. අපි ගත්තොත් එම් පරමාණුක ඉලෙක්ට්‍රෝන පිහිටීම පිළිබඳව කතා කරද්දී පරමාණුක ඉලෙක්ට්‍රෝන පිහිටීම පිළිබඳව විස්තර කරන විස්තර කිරුවට අපි කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳව විස්තර කරනවා. ওই ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගැන කතා කරද්දී අපිට O level වල ඉඳම බැලුවොත් එහෙම O level වලදී අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වා පරමාණුක ඉලෙක්ට්‍රෝන තියෙන ශක්ති මට්ටම් වල කියන සංකල්පය මත අරගෙන පරමාණුවේ ශක්ති මට්ටම් න්‍යෂ්ටි ඉඳන් ඉස්සරහට යනකොට 1 2 3 4 ආදී වශයෙන් ඉලක්කම් දීලා ඒ ශක්ති මට්ටම් වල පවතින ඉලෙක්ට්‍රෝන ගාන විතරක් ලියා දක්වලා අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි පරමාණු ක්‍රමාංකය 12 වන මැග්නීසියම් ගත්තාම මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ඕරල් කාලේ ඉගෙන ගත්ත විදිහට බැලුවොත් ඒක අපි ලිව්වා පළවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි කියලා ඔන්න ඔය විදිහට. මේක තමයි අපිට තියෙන ප්‍රාථමිකම ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිබඳ අංකය. ඊන් පස්සේ A level වලට ආවට පස්සේ පරමාණුක ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ ශක්ති මට්ටම් වල කියන එක අපි දැනගෙන ශක්ති මට්ටම් උත් උපශක්ති මට්ටම් වලට බෙදෙනවා කියන සංකල්පයට ඇවිල්ලා ඒ උපශක්ති මට්ටම් අපි ගත්තාම SP D F ආදී ලෙස අංකණය කරනවා කියලා දැනගත්තට පස්සේ අපි මේ මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වා තව මෙන්න මේ විදිහට. අපි ඒකට කියන සාමාන්‍ය අංකණය කියලා. සාමාන්‍ය අංකණයදී අපි ලිව්වා 1s2 2s2 2p2 2p6 3s2 කියලා. ඔය මේ ලියන අංකණයේදී අපි ඉලෙක්ට්‍රෝනයේ පිහිටීම ගැන විස්තර කරනකොට ඉලෙක්ට්‍රෝනයේ පිහිටන්නේ මොන ශක්ති මට්ටමේද ඒ ශක්ති මට්ටමේ මොන උපශක්ති මට්ටමේද කියන එක විස්තර කරනවා. නමුත් ඇත්තටම ගත්තොත් පරමාණුක ඉලෙක්ට්‍රෝන පිහිටන ස්ථානය පිළිබඳ නිවැරදි අර්ධකීමක් මේ දෙකෙන්ම 100% නිවැරදි අර්ධකීමක් කරන්නේ නැහැ. මොකද හේතුව ඉලෙක්ට්‍රෝනයක පිහිටීම ගැන ගත්තාම ඉලෙක්ට්‍රෝනයක් පිහිටන්නේ ශක්ති මට්ටම. ඒ වගේම ශක්ති මට්ටම ශක්තියෙන් සුළු සුළු වශයෙන් වෙනස් උපශක්ති මට්ටම් වලට බෙදෙනවා. ඒ උපශක්ති මට්ටමුත් ආපහු ශක්තියෙන් සමාන කාක්ෂිකයන්ට බෙදෙනවා. S උපශක්ති මට්ටමට කාක්ෂික එකකුත්, P උපශක්ති මට්ටමට කාක්ෂික 3කුත්, D වලට කාක්ෂික 5කුත්, F වලට කාක්ෂික 7කුත් වශයෙන්. ඔය පවතින කාක්ෂික වලදී එක කාක්ෂිකයක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන උපරිම වශයෙන් දෙකක් අන්තර්ගත වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් විකර්ෂණය අවම කරගන්න එකිනෙකාට බැඳුම් සමාන්තර නේදිරි පිහිටනවා. එතකොට අපි ඉලෙක්ට්‍රෝනයක පිහිටීම ගැන නිවැරදිවම කියනවා නම් අපි ඉලෙක්ට්‍රෝනයේ පිහිටන ශක්ති මට්ටම, උපශක්ති මට්ටම, උපශක්ති මට්ටම ඇතුලේ ඉලෙක්ට්‍රෝනයේ පිහිටන කාක්ෂිකය ඇතුලේ භ්‍රමණය වෙන අත කියන සාධක හතරම විස්තර කරනවා. ඔන්න සාධක හතරම විස්තර කිරීමේ අරමුණෙන් ඉදිරිපත් වෙච්ච අංකණයට තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන පිළිබඳ ක්වොන්ටම් අංකණය. ඔන්න ක්වොන්ටම් අංකණයේදී අපිට දැන් සාධක හතරක් ඉදිරිපත් වෙන්න ඕන. මේ සියල්ලම අපි මේ සාධක සංකේතාත්මකව නිරූපණය කරනවා. අන්නේ සංකේතාත්මකව නිරූපණය කරන්න අපි අංක ක්‍රමයක් පාවිච්චි කරනවා. අපි ඒවට නමක් වචනින් විස්තර කරන්න ගියාම කරදර නිසා ඒ වෙනුවට අපි අංකණයක් පාවිච්චි කරනවා. ඔන්න ඔය අංක වලට අංකණයට තමයි අපි කියන්නේ ක්වොන්ටම් අංකණය කියලා. ඕකෙදී අපි ක්වොන්ටම් අංක හතරක් පාවිච්චි කරනවා. එකක් පාවිච්චි කරන්නේ ශක්ති මට්ටම් හඳුන්වන්න. අපි ඒකට නම කියනවා ප්‍රධාන ක්වොන්ටම් අංකය කියලා. ප්‍රධාන ක්වොන්ටම් අංක. සංකේතාත්මකව දක්වනවා සිම්පල් එක. මේකේ නිරූපණය කරන්න අපි හැම වෙලාවකම ශක්ති මට්ටම. ඒකෙදී තියෙන සංකල්පය තමයි න්‍යෂ්ටියට ආසන්නම ශක්ති මට්ටමින් පටන් අරගෙන එතනින් ඉස්සරහට යන ශක්ති මට්ටම් වලට 1 2 3 4 ආදී වශයෙන් වෙච්ච හින්දුවරා බිලක්කම් දීලා අංකණය කරනවා. උදාහරණ විදියට පළවෙනි ශක්ති මට්ටම n සමානයි 1 කියලා. දෙවෙනි ශක්ති මට්ටම නම් n සමානයි 2 කියලා. තුන්වෙනි ශක්ති මට්ටම නම් n සමානයි 3 කියලා. ඔන්න ඔය ආදී වශයෙන් ප්‍රධාන ක්වොන්ටම් අංක දීලා පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම අපි අංකණය කරනවා. ඒක සාමාන්‍ය අංක අපි අනිත් අංකණයන්ගේ භාවිත වෙච්ච ක්‍රමයම තමයි. ඉන් පස්සේ ওই ශක්ති මට්ටම් ඇතුලේ තමයි උපශක්ති මට්ටම්. හැම වෙලාවකම ශක්ති මට්ටමේ අංකයට සමාන උපශක්ති මට්ටම් ගණනක් ශක්ති මට්ටමක පිහිටනවා. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටම උපශක්ති මට්ටම් එකකුත්, දෙවෙනි ශක්ති මට්ටම උපශක්ති මට්ටම් දෙකකුත්, තුන්වෙනි ශක්ති මට්ටම උපශක්ති මට්ටම් තුනකුත් ආදී. අන්නේ උපශක්ති මට්ටම අපි ඉලක්කම් වලින් සංකේතාත්මකව දක්වනවා. ඔය සඳහා භාවිත වෙන ක්වොන්ටම් අංකයට අපි කියනවා උද්දීඝාංශ ක්වොන්ටම් අංකය කියලා. උද්දීඝාංශ ක්වොන්ටම් අංකය.
සංකේතාත්මක දක්වන සිම්පල් L අක්ෂරය. මේකෙන් නිරූපණය කරන්න අපි උපශක්ති මට්ටම. ඒකෙදී භාවිත අංකණයට භාවිත කරගෙන තියෙන පොදු මූලධර්මය වෙන්නේ යම් උපශක්ති මට්ටමක් තියෙන ශක්ති මට්ටමක් තුල නිසා ශක්ති මට්ටමේ අංකය ඇසුරු කරගෙන තමයි උපශක්ති මට්ටම වලට අංක දීලා සංකේතවත් කරන්නේ. ඒකෙදී භාවිත කරන පොදු સિદ્ધාන්තය වෙන්නේ n කියන ක්වොන්ටම් අංකයේ දරන ප්‍රධාන ක්වොන්ටම් අංකයේ දරන ශක්ති මට්ටමේ n සමානයි n කියන ක්වොන්ටම් අංකයේ දරන ශක්ති මට්ටමක් පවතිනවා නම් ඒකේ තියෙන උපශක්ති මට්ටම් වලට අපි උද්දීඝාංශ ක්වොන්ටම් අංක ලබා දෙන්නේ මෙහෙමයි. ඒකේ තියෙන උපශක්ති මට්ටම් වලට L ගන්න ලබා දෙන්නේ බිඳුවේ. ඒක උපශක්ති මට්ටමක් හඳුන්වනවා බිඳුව කියලා. අනිත් උපශක්ති මට්ටම හඳුන්වනවා 1 කියලා. අනිත් එක හඳුන්වනවා 2 කියලා. ඔන්න ඒ විදිහට ප්‍රධාන ශක්ති මට්ටමේ අංකයට වඩා එකක් අඩු ඉලක්කමක් වෙනකම්. ඒ කියන්නේ n ඍණ 1 කියන අගය වෙනකම් ඉලක්කම් දීලා උපශක්ති මට්ටම අංක කරනවා. උදාහරණ විදිහට ගත්තොත් n සමානයි 1 නම්. මේ කියන්නේ පළවෙනි ශක්ති මට්ටම. එහෙමනම් ඒකේ තියෙන උපශක්ති මට්ටම වලට උද්දීඝාංශ ක්වොන්ටම් අංක දෙන්නේ බිඳුවේ ඉඳන් 1 ඍණ 1 දක්වා ඉලක්කම් දෙනවා. එතකොට L සමානයි බිඳුව 1 ඍණ 1 දක්වානේ. එකෙන් එකක් අඩු වුණාමත් බිඳුව. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමෙට තියෙන්නේ උපශක්ති මට්ටම් 1යි. ඒක අපි හඳුන්වන්නේ L සමානයි බිඳුව කියලා. ඊළඟට ආපහු n සමානයි 2 නම්. එතනදී එතකොට අපි ඉලක්කම් දෙන්න ඕනේ බිඳුවේ ඉඳන් 2 ඍණ 1 දක්වා ඉලක්කම් දීලා උපශක්ති මට්ටම හඳුන්වන්න. එතකොට ඒකේ තියෙන එක උපශක්ති මට්ටම L සමානයි බිඳුව කියලා. ඊට පස්සේ 2 ඍණ 1 කියන්නේ 1නේ. එතකොට ඒකේ තියෙන පුළුවන් උපශක්ති මට්ටම 2යි. එහෙනම් අනිත් එකේ L සමානයි 1. ඊළඟට ආපහු L සමානයි 3. L සමානයි 3 නම් අපිට එතකොට L ට කියන්න ලැබෙනවා බිඳුවේ ඉඳන් 3 ඍණ 1 දක්වා පූර්ණ සංඛ්‍යා. 3 ඍණ 1 කියන්නේ 2 වෙනවා. L සමානයි බිඳුව, L සමානයි 1, L සමානයි 2 ආදී. ඊට පස්සේ ආපහු n සමානයි 4 නම් ඒකෙදි අපිට කියන්න පුළුවන් L සමානයි බිඳුව, L සමානයි 1, L සමානයි 2, L සමානයි 3 කියලා උපශක්ති මට්ටම් හම්බ වෙනවා. ඔය විදිහට n සමානයි 4 වුණා නම් බිඳුවේ ඉඳන් 4 වෙනකම් ඉලක්කම් දින උපශක්ති මට්ටම හම්බ වෙනවා. ඒතර හැම වෙලාවකම දැන් මේකේ සටහන් දිහා හොඳට බැලුවොත් අපිට පේන දේ තමයි හැම ශක්ති මට්ටමකම මේකේ ඉඳන් පටන් ගන්න ඉස්සරහට යන හැම ශක්ති මට්ටමකම L සමානයි බිඳුව කියලා හඳුන්වන උපශක්ති මට්ටම. ඒ වගේම දෙකේ ඉඳන් ඉස්සරහට යන හැම එකම L සමානයි 1 කියලා අලුත් උපශක්ති මට්ටමක් හම්බ වෙනවා. තුනේ ඉඳන් ඉස්සරහට යන හැම එකම විදියට බැලුවොත් L සමානයි 2 කියලා තව උපශක්ති මට්ටමක් හම්බ වෙනවා. L සමානයි 2 කියලා සංකේතයක්. හතරෙන් ඉඳන් ඉස්සරහට යන එකම හැම එකම L සමානයි 3 කියලා උපශක්ති මට්ටමක් හම්බ වෙනවා. ඔය ආදී වශයෙන් ඉස්සරහ ඒවටත් පොදුයි. දැන් එහෙම බැලුවාම අපේ සාමාන්‍ය අංකනේදී පළවෙනි ශක්ති මට්ටමේ ඉඳන් හැම ශක්ති මට්ටමකම තියෙන උපශක්ති මට්ටම අපි හඳුන්වන්නේ S කියලා. එහෙනම් මේක හැටියට බැලුවාම සාමාන්‍ය අංකනේ S තමයි මේ ක්වොන්ටම් අංකනේදී L සමානයි බිඳුව කියන්නේ. ඒ වගේම සාමාන්‍ය අංකනේ දෙකේ ඉඳන් ඉස්සරහට යන හැම ශක්ති මට්ටමකම හම්බ වෙන උපශක්ති මට්ටම හඳුන්වනවා P කියලා. එතකොට ඒ කියන්නේ සාමාන්‍ය අංකනේ P තමයි L සමානයි 1. ඊළඟ සාමාන්‍ය අංකනේ D තමයි ඔය විදිහට බැලුවාම L සමානයි 2 දක්වන්නේ. සාමාන්‍ය අංකනේ F තමයි L සමානයි 3ෙන් හඳුන්වන්නේ. මෙන්න මේ සම්බන්ධය අපිට විශේෂයෙන් මතකයේ තියෙනවා. ඒක විශේෂයි. ඔය සාමාන්‍ය අංකනේ සහ උද්දීඝාංශ ක්වොන්ටම් අංකන අතර තියෙන සම්බන්ධය. ඊට පස්සේ දැන් ඔය විදිහට බැලුවාම දැන් මේක හරියට සාමාන්‍ය විදිහට ඉතල බැලුවොත් සාමාන්‍ය අපේ ගෙදරක දරුවෙකුට සාමාන්‍ය නමක් තියෙනවානේ. අපි උදාහරණයක් ගමු සමීර කියලා. සමීර කියන නම භාවිත කරන්නත් පුළුවන් දරුවා. ඒ වගේම අම්මා ආදරේට සුදු පුතා කියන්නත් පුළුවන්. එකම කෙනාට නම් දෙකක් තියෙනවා. මේකෙත් ඒ වගේ. S කියන සාමාන්‍ය උපශක්ති මට්ටමට සාමාන්‍ය අංකයේ උපශක්ති මට්ටමට L සමානයි බිඳුව කියලා අංකයක් තියෙනවා. අංකයකිනුත් හඳුන්වන්නේ ඒකේ නාමයි. මේ අකුරෙන් හඳුන්වන්නේත් ඒකේ නාමයි. අපිට දෙකම මතක තියෙන්න ඕනේ. අපිට ඒක නා හරියටම තහවුරු කරගන්න. හඳුනගන්න කියන විදිහ. ඔය උද්දීඝාංශ ක්වොන්ටම්. ඊළඟට ආපහු අපිට හම්බ වෙන ඊළඟ ක්වොන්ටම් අංකය තමයි බෝඩ් එකේ ඉඩ මදි නිසා මෙහෙම ලියා ගන්නවා. චුම්බක ක්වොන්ටම්. චුම්බක ක්වොන්ටම් අංකයේදී අපි ඒක සංකේතාත්මකව දක්වනවා m කියලා. සමහරු ml කියලා දානවා. මෙහෙම. මේ සංකේත දෙකම දාගෙන. ඔතනදී ওই චුම්බක ක්වොන්ටම් අංකයෙන් අපි කරන්නේ පළවෙනි ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් ශක්ති මට්ටමක් කිව්වා.
උද්දීඝාංශ ක්වොන්ටම් අංකයේ උපශක්ති මට්ටමක් වුණා. අන්නේ උපශක්ති මට්ටම ඇතුලේ තියෙනවා ශක්තිය සමාන වෙච්ච කාක්ෂික. අන්නේ කාක්ෂික හඳුන්වන්න තමයි චුම්බක ක්වොන්ටම් අංකය පාවිච්චි කරන්නේ. යම් උපශක්ති මට්ටමක තියෙන කාක්ෂික හඳුන්වන්න. ඒතර කාක්ෂික හඳුන්වන්න චුම්බක ක්වොන්ටම් අංකය පාවිච්චි කරද්දී ඒකෙදී පාවිච්චි කරන මූලධර්මය තමයි උපශක්ති මට්ටමක් ඇතුළේනේ කාක්ෂික තියෙන්නේ. උපශක්ති මට්ටමේ උද්දීඝාංශ ක්වොන්ටම් අංකය පාවිච්චි කරලා තමයි ඒකින කාක්ෂිකයන්ට අංක තියෙන්නේ. අපි හිතමු L සමානයි L කියන ඉලක්කම දරන උපශක්ති මට්ටම තියෙනවා කියලා. ඒ කියන්නේ උද්දීඝාංශ ක්වොන්ටම් අංකය. ඒකින කාක්ෂිකයන්ට අංක හම්බ වෙන්නේ මේ විදිහට. n වලට අගයන් හම්බ වෙනවා ඍණ 1 ඉඳන් ඍණ 1 නෙමෙයි ඍණ L වල ඉඳන් බිඳුවත් ඇතුළත්ත ධන L වෙනකන් ඉලක්කම් දෙනවා. උදාහරණයක් විදිහට L සමානයි බිඳුව නම් L සමානයි බිඳුව කියන්නේ අපේ සාමාන්‍යයෙන් කියන්නේ S උපශක්ති මට්ටමේදී ඒ කියන කාක්ෂිකයන්ට ඉලක්කම් හම්බ වෙන්නේ බිඳුවේ ඉඳන් ඍණ බිඳුවේ ඉඳන් බිඳුවත් ඇතුළත්ත ධන බිඳුව වෙනකන් ඉලක්කම්. ඍණ බිඳුව බිඳුව ධන බිඳුව සියල්ලම කියන්නේ බිඳුව. එතකොට එහෙම බැලුවාම S වල තියෙන කාක්ෂිකය අපි හඳුන්වන්නේ m සමානයි බිඳුව කියලා. S උපශක්ති මට්ටමේ තියෙන කාක්ෂිකය එකයි. ඒක හැම වෙලාවකම හඳුන්වන්නේ m සමානයි බිඳුව කියලා. ඊළඟට L සමානයි 1ට කියනවා. L සමානයි 1 කියන්නේ අපේ සාමාන්‍යයෙන් කියන්නේ p උපශක්ති මට්ටම. එතකොට ඒකෙදි අපි ඉලක්කම් හම්බ වෙන්නේ මේ කාක්ෂිකයන් හැම චුම්බක ක්වොන්ටම් අංක වෙන්නේ m සමානයි ඍණ 1 ඉඳන් බිඳුවත් ඇතුළත ධන 1 වෙනකම්. ඒ කියන්නේ m සමානයි ඍණ 1, m සමානයි බිඳුව, ඊළඟට m සමානයි ධන 1. ඔන්න ඉදිරිය අංක දෙනවා. ඊළඟට එතකොට p උපශක්ති මට්ටමේ කාක්ෂික තුනක් ඉන්නවා. අපි ඒවා සාමාන්‍ය විදිහට හඳුන්වනවා. p වල කාක්ෂික වල x අක්ෂය ඔස්සේ විදින කාක්ෂිකේ px කියලා හඳුන්වනවා. y අක්ෂය ඔස්සේ විදින කියන py කියලා හඳුන්වනවා. z අක්ෂය ඔස්සේ විදින කියන pz කියලා හඳුන්වනවා. සාමාන්‍ය පොදු සම්ප්‍රදායක් තියෙනවා. m සමානයි ධන 1කින් අපි px වත් ඊළඟට px කියන කාක්ෂිකයත් m සමානයි බිඳුවෙන් pz කියන කාක්ෂිකයත් ඊළඟට m සමානයි ඍණ 1කින් py කියන කාක්ෂිකයක් දක්වනවා. නමුත් මේ අංකණය භාවිතා වෙන කෙනාට අනුව අර්ථ දක්වලා වෙනස් කරන්නත් පුළුවන්. පොදුවේ කාක්ෂික තුන ඔය විදිහට දාන්න. ඊළඟට අපි d උපශක්ති මට්ටම ගැන බැලුවොත් L සමානයි 2. ඒ කියන්නේ d උපශක්ති මට්ටම සාමාන්‍යයෙන්. ඒකේ තියෙන කාක්ෂික තියෙනවා 5ක්. ඒකට අංක දෙන්නේ ඍණ 2 ඉඳන් බිඳුවත් ඇතුළත ධන 2 වෙනකම්. ඒ කියන්නේ m සමානයි ඍණ 2, m සමානයි ඍණ 1, m සමානයි බිඳුව, m සමානයි ධන 1 සහ m සමානයි ධන 2 වෙනකම් ඉලක්කම් දීලා කාක්ෂික. ඔන්න ඔය විදිහටම L සමානයි 3 නැත්නම් F ඍණ 3 ඉඳන් ධන 3 වෙනකම් වෙච්ච ඉලක්කම් හතක් පාවිච්චි කරලා ඒකේ තියෙන කාක්ෂික හත හඳුන්වන්න පුළුවන්. ඔය තමයි කාක්ෂික අංක කරන්නේ. ඊළඟට ආපහු මේකේ අවසාන කොටස දැන් ඔය විදිහට කාක්ෂික අපි ශක්ති මට්ටමට අංකයක් දීලා ශක්ති මට්ටම හඳුනගත්තා. උපශක්ති මට්ටම අංකයක් දීලා උපශක්ති මට්ටම හඳුනගත්තා. ඊළඟට කාක්ෂිකයට අංකයක් දීලා කාක්ෂිකය හඳුනගත්තා. ඊළඟට මේ කාක්ෂිකය ඇතුලේ යම් කාක්ෂික දින පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි. ඒ ඉලෙක්ට්‍රෝන දෙක පිහිටන්නේ එකිනෙකාට බැම්ම සමාන්තර නේද? එක්කෙනෙක් එක් කාක්ෂිකයක් තුළ එක් දිශාවකට ගමන් කරනවා නම් අනිත් ඒකේ තුළ තියෙන අනිත් ඉලෙක්ට්‍රෝන යුගලණය වෙලා තියෙනවා නම් ඒක ඊට ප්‍රතිවිරුද්ධ භ්‍රමණය දක්වනවා. අන්න ඒක නිසා මේ භ්‍රමණයන් නිරූපණය කරන්න පාවිච්චි කරන ක්වොන්ටම් අංකය අපි හඳුන්වනවා භ්‍රමණ ක්වොන්ටම් අංකය කියලා. භ්‍රමණ ක්වොන්ටම් අංකය. භ්‍රමණ ක්වොන්ටම් අංකයේ සංකේතාත්මකව දක්වනවා S වලින් නැත්නම් ms කියලා දානවා. නමුත් මේකෙදි මේ හැම එකටම තියුණානේ උද්දීඝාංශ ක්වොන්ටම් අංකයේ ශක්ති මට්ටම අසුරු කරගෙන ඊළඟට චුම්බක ක්වොන්ටම් අංකයේ උපශක්ති මට්ටම අසුරු කරන අංක දීමක් දුන්නානේ. නමුත් භ්‍රමණ ක්වොන්ටම් අංකයේදී එහෙම ගැටලුවක් නැහැ. ඒකෙදි ඕනම මේ කාක්ෂිකයකට ඕනම කාක්ෂිකයක තියෙන ඉලෙක්ට්‍රෝනයක භ්‍රමණය වෙනත් දෙකයි තියෙන්නේ. ඒක නිසා අපි එක දිශාවකට චලනය වෙන භ්‍රමණයෙන් ඉලෙක්ට්‍රෝන S සමානයි ධන භාගය කියලා හඳුන්වනවා නම් ඒ කාක්ෂිකය තුළ ඊට විරුද්ධ භ්‍රමණය දක්වන එක්කෙනා S සමානයි ඍණ භාගය කියලා හඳුන්වනවා. ඔන්නව තමයි අංකන 4. හොඳට අපිට දැන් ඔය බෝඩ් එකෙන් එකපාර මේ අංකන 4 බලා ගන්න ඔහොම තියෙනවා. ඔය අංකන 4 බලාගත්තට පස්සේ මම මේක පාවිච්චි කරලා කොහොමද ඉලෙක්ට්‍රෝනයක් හඳුන්වන්න ක්වොන්ටම් අංක ලියන්නේ කියන එක ක්වොන්ටම් අංක කුලක වලින් ඉදිරිපත් කරනවා. හරි. වෙන මොනවා හරි ඉලෙක්ට්‍රෝනයක පිහිටීම හරියටම ඒ ඉලෙක්ට්‍රෝනය අයිති වෙන ශක්ති මට්ටමට අදාළ ප්‍රධාන ක්වොන්ටම් අංකයත් ඒක ඒ ඉලෙක්ට්‍රෝනයේ පිහිටන උපශක්ති මට්ටමේ උද්දීඝාංශ ක්වොන්ටම් අංකයත් ඒ උපශක්ති මට්ටම ඇතුලේ ඉලෙක්ට්‍රෝනයේ පිහිටන කාක්ෂිකේ චුම්බක ක්වොන්ටම් අංකයත් ඒ කාක්ෂිකය ඇතුලේ ඉලෙක්ට්‍රෝනයේ භ්‍රමණය වෙන අතානුව හිමි වෙන
භ්‍රමණ ක්වොන්ටම් අංකයක් පාවිච්චි කරලා සඳහන් කිරීමට අපි කියනවා යම් ඉලෙක්ට්‍රෝනයකට අදාළ ක්වොන්ටම් අංක කුලකයේ ලිවීම කියලා. ඔන්න ක්වොන්ටම් අංක කුලකයේ ලිවීමේදී අපි පාවිච්චි කරන පොදු මේ අනුපිළිවෙල වෙන්නේ හැම වෙලාවම අපි ලියන්නේ පළවෙනියට පටන් ගන්න ප්‍රධාන ක්වොන්ටම් අංක. ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම අංක. ඊළඟට දෙවෙනි තැන ගන්න උද්දීඝාංශ ක්වොන්ටම් අංක. උපශක්ති මට්ටම. ශක්ති මට්ටම හඳුන්වනවා. ඒකට අදාළ උපශක්ති මට්ටම හඳුන්වනවා. ඊට පස්සේ උපශක්ති මට්ටම ඇතුලේ පිළින කාක්ෂිකයට අදාළ චුම්බක ක්වොන්ටම් අංක. ඊට පස්සේ ඒක ඇතුලේ භ්‍රමණය වෙන අත පෙන්වන්න භ්‍රමණ ක්වොන්ටම් අංක. නැත්නම් අපි මේ වලින් දක්වනවා. ඔන්න ඔය අනුපිළිවෙලට ලියා දක්වන එක තමයි අපි ක්වොන්ටම් අංක කුලකයක් ලියනවා කියලා කියන්නේ. දැන් අපි ඕකට උදාහරණ විදිහට ගත්තොත් ඔය ක්වොන්ටම් අංක කුලකයක් ලියන විදිහ ගැන විස්තර කරන්න මම ගන්නවා තුන්වෙනි ශක්ති මට්ටමේ p උපශක්ති මට්ටමේ px කාක්ෂිකයේ පවතින ඉලෙක්ට්‍රෝනයකට අදාළ ක්වොන්ටම් අංක කුලකය ලියනවා. එතකොට එහෙම සලකනකොට දැන් අපිට මේකට අදාළ ක්වොන්ටම් අංක කුලකය ලියනවා නම් අපි මේක බලන්න මුලින්ම n. ඒ කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය. මෙයා පවතින්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ. තුන්වෙනි ශක්ති මට්ටම සඳහා දෙන ප්‍රධාන ක්වොන්ටම් අංකය 3. ඊළඟට එයාට අදාළ උද්දීඝාංශ ක්වොන්ටම් අංකය. උද්දීඝාංශ ක්වොන්ටම් අංකය ගැන කතා කරද්දී ඔය මෙයා ඉන්නේ p උපශක්ති මට්ටමේ. අපි s උපශක්ති මට්ටමට අදාළ උද්දීඝාංශ ක්වොන්ටම් අංකය 0යි. ඊළඟට p ට නම් 1යි, d ට නම් 2යි, f ට නම් 3යි. එහෙනම් දැන් මේක p උපශක්ති මට්ටමේ තියෙන 1යි. ඊළඟට p උපශක්ති මට්ටමේ කාක්ෂික 3ක් තියුණා. m සමානයි ඍණ 1, m සමානයි 0, m සමානයි ධන 1 කියලා හඳුන්වනවා. මම කව සාමාන්‍ය පොදු සම්පදායක් විදිහට m සමානයි ධන 1 හඳුන්වන්නේ px කාක්ෂිකය, බිඳුවෙන් හඳුන්වන්නේ z කාක්ෂිකය, ඍණකින් හඳුන්වන්නේ y කාක්ෂිකය කියලා. එහෙනම් දැන් මේක තියෙන්නේ x කාක්ෂිකය නිසා මම මේක පාවිච්චි කරනවා ධන 1යි කියලා. දැන් ඒක ඇතුලේ පවතින ඉලෙක්ට්‍රෝනයක් විස්තර කරන්න කියලා කිව්වේ. ඒතකොට දැන් මේක ඇතුලේ ඉලෙක්ට්‍රෝන දෙකක් පවතින්න පුළුවන්. අපි දන්නේ නැහැ කොයි දිශාවට භ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝනද කියලා. තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙන අවස්ථාවකදී ඒක නිසා අපි ඒක ලියන්නේ අපි හරියටම s වලගේ ධන භාගයද ඍණ භාගයද දන්නේ නැති හින්දා ධන භාගය හෝ ඍණ භාගය කියලා දානවා. ඔන්න ඔය විදියට. නමුත් යම් කාක්ෂිකයක හරියටම ඉලෙක්ට්‍රෝන දෙකක් පවතිනවා නම් ඒ ඉලෙක්ට්‍රෝන දෙකට ක්වොන්ටම් අංක කුලක දෙකක් ලියවෙනවා. ඒ ක්වොන්ටම් අංක කුලක දෙක ලියනකොට අපිට අවිනිශ්චිත බවක් දක්වන්න බෑ. එකක් ධන භාග කියනවා නම් ඊළඟ අනිවාර්යෙන් ස්ථිරව ඍණ භාග කියනවා. එදිනුනක් විදිහට අපි හිතුවොත් අපිට කිව්වොත් එහෙම මැග්නීසියම්හි අවසන් උපශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන සඳහා ක්වොන්ටම් අංක කුලක ලියන්න කියලා මැග්නීසියම් ගත්තොත් පරමාණු ක්‍රමාංකය 12. අපි සාමාන්‍ය අංකණයෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්නවා. සාමාන්‍ය අංකණයේ විදිහට 1s2, 2s2, 2p6 10යි ඊළඟට 3s2. එතකොට අවසාන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ s උපශක්ති මට්ටම. ඒකේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එතකොට අපි ඒකට අදාළ ක්වොන්ටම් අංක කුලක ලියනකොට ප්‍රධාන ක්වොන්ටම් අංකය 3යි. S උපශක්ති මට්ටම අපි හඳුන්වන්නේ උද්දීඝාංශ ක්වොන්ටම් අංකය 0 කියලා. 0. ඊළඟට S වල තියෙන එකම එක කාක්ෂිකය ඒක හඳුන්වන්නේ 0 කියලා. ඒකේ දැන් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවනේ. එක් ඉලෙක්ට්‍රෝනයක් භ්‍රමණය වෙන අත ධන භාග කියලා දක්වනවා. එතන හොදාන්නේ නැහැ. ඊළඟ අනිත් ඉලෙක්ට්‍රෝනය 3.0. එතකොට ඒකෙමයි ඒක ඍණ භාග. දැන් මේකෙදි ඔන්න ඔය විදිහට ලියනවා වගේම මේකෙන් තේරුම් ගන්න පුළුවන් තව දෙයක් තමයි දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙක පිහිටියේ එකම ශක්ති මට්ටමේ, එකම උපශක්ති මට්ටමේ, එකම කාක්ෂිකයේ. නමුත් මේ ඉලෙක්ට්‍රෝන දෙකේ ක්වොන්ටම් අංක කුලක දෙකක් එන්නේ. මොකද හේතුව මෙතෙන්ට වෙනකන් සමාන වුණත් අවසානයේදී භ්‍රමණ ක්වොන්ටම් අංකයෙන් හෝ ඒ දෙක වෙනස් වෙනවා. ඔන්න ඒ ගැන විස්තර කරනවා පෞලි බහිෂ්කාර නියමය. පෞලි බහිෂ්කාර නියමයෙන් කියනවා එකම ක්වොන්ටම් අංක කුලකයේ යෙදෙන ඉලෙක්ට්‍රෝන දෙකක් එකම පරමාණු තුල පැවතිය නොහැකි. එකම ඉලෙක්ට්‍රෝන කුලක මේ ක්වොන්ටම් අංක කුලකයේ දෙන ඉලෙක්ට්‍රෝන දෙකක් එකම පරමාණු ඇතුලේ පවතින්න බෑ කියලා. එතකොට මේකෙන් හොදාකාරව මේක තහවුරු වෙනවා කීයටවත් එහෙම වෙන්න බෑ කියලා. මොකද මේ තුනම සමාන වුණත් අඩුම තරමේ භ්‍රමණ ක්වොන්ටම් අංකයෙන් හෝ එක වෙනස් වෙන නිසා. ඊළඟට අපිට කිව්වොත් එහෙම තව මෙන්න මේ වගේ එකක්. අපිට කියනවා ක්‍රෝමියම් පරමාණුවේ පවතින වියුග්ම ඉලෙක්ට්‍රෝන සඳහා ක්වොන්ටම් අංක කුලක ලියන්න කියලා. ක්‍රෝමියම් කියන්නේ පරමාණු ක්‍රමාංකය 24. පරමාණු ක්‍රමාංකය 24. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මම ගත්තොත් එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සාමාන්‍ය විදිහට ලියන්න ගියා 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d4 පිරෙන්න ඕනට ස්ථායි වෙන්නේ 4s1, 3d5 විදිහට සකස් වෙනවා. එතකොට මෙයාගේ මේ වෙනකම්ම සියල්ලම යුගල් වෙච්ච ඒවා තියෙනවා. සම්පූර්ණ පිළිලා. වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මෙන්න මේ උපශක්ති මට්ටම් දෙකේ. එතන d උපශක්ති මට්ටමේ කාක්ෂික පහක් තියෙනවා. ওই කාක්ෂික පහේ
ඉලෙක්ට්‍රෝන එකකට එක ගානේ පිරලා මේ පහ හැදිලා තියෙන්නේ. ඔහොම 3D වල. 3D වල ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. 4s වල ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ඒතර දැන් මට මේක මේ වියුම් ඉලෙක්ට්‍රෝන වල කොන්ටමක් වල ලියන්න කොහම මම 3D වල ඒවා මුලින් ලියනවා. එතකොට තුන්වෙනි ශක්ති මට්ටම. DUP ශක්ති මට්ටමේ අපි උද්දීඝාංශ කොන්ටම් අංකය 2යි. ඊළඟ D වල කාක්ෂික පහ හැඳින්නුවේ එක කාක්ෂිකයක් ඍණ 2 විදියට. ඍණ 2කේ කාක්ෂිකෙත් එක ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා. ඒක ධන භාගය හෝ ඍණ භාගය අපිට නිශ්චිතව කියන්න බෑ කෙනකින්. ඊළඟට තුන්වෙනි එකේ DUP ශක්ති මට්ටමේ දැන් මේ කාක්ෂිකේ හරි කියලා ගමුකෝ. මම මේක ඍණ 2 කියලා ලියන්නේ කියලා උපකල්පනය කරනවා. මේක එහෙනම් මම හිතනවා ඍණ 1 කියලා. එහෙනම් ඒකේ ඍණ 1 ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ධන භාගය හෝ ඍණ භාගය. ඊළඟට 3 2 ඊළඟ කාක්ෂික මම බිඳුව කියලා හඳුන්වනවා. බිඳුවේ ධන භාගය හෝ ඍණ භාගය. ඊළඟට 3 2 ධන 1 ධන භාගය හෝ ඍණ භාගය. ඊළඟට 3 2 1 ධන භාගය හෝ ඍණ භාගය. ඔන්න මේ ටික හරි. ඔය විදිහට මේ ඉලෙක්ට්‍රෝන පහට කොන්ටම් අංක වලක පහක් වෙනවා. ඊළඟට ආපහු පොයිස් ඉලෙක්ට්‍රෝනයක් තියෙනවානේ ඒකත් ලියන්න. 4 S නම් බිඳුවයි බිඳුවේ ධන භාගය හෝ ඍණ භාගය. ඔන්නෝම යන්නේ. හැම ඉලෙක්ට්‍රෝනයකටම එක කොන්ටම් අංක කුලකයේ ගානේ ලියවෙනවා. එතකොට මේකේ සමස්ත ඉලෙක්ට්‍රෝන 24ක් තියෙනවා. සමස්තම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වුණා. එතකොට කොන්ටම් අංක කුලක 24ක් ලියවෙන්න ඕනේ මේකේ. මේක සාමාන්‍ය වින්‍යාසය ලියනවට වඩා සෑහෙන ඒ කියන්නේ කාලගත වෙනවා ඉලෙක්ට්‍රෝන ලියන්න. ඒකත් අපි ඒකින් සාම තමයි විශේෂ කළා මේ ඉලෙක්ට්‍රෝන වල ලියන්න කියලා බොහෝ විට ප්‍රශ්න වලදී අහන්නේ. ඊළඟට ආපහු තව විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ ක්වොන්ටම් අංක ගොඩකයක මේ තියෙන ඉලක්කම් අතර තියෙන සම්බන්ධය. අපි ඔය n l m s කියන ක්වොන්ටම් අංක ගැන ගත්තාම n සහ l අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. මොකද අපි ඉලක්කම් දුන්නේ හැම වෙලාවකම n ඇසුරෙන් තමයි l ට. කොයිම වෙලාවකවත් ක්වොන්ටම් අංක ගොඩකයක l අගය විශාල වෙන්න හෝ සමාන වෙන්න බෑ n ට. n ට වඩා අනිවාර්යෙන් l කුඩා වෙන්න ඕනේ. අපේ ලියවිච්ච ක්වොන්ටම් අංක කුලකයක් නිවැරදිද කියලා බලා ගන්න එක මූලිකව යොදා ගන්න ක්‍රමයක් තමයි මේක. n ට වඩා අනිවාර්යෙන් l කුඩා වෙන්න ඕනේ. ඊළඟට l ඇසුරෙන් තමයි m ට ඉලක්කම් දෙන්නේ. එතකොට ඒකේ තියුනේ ඍණ l වල ඉඳන් බිඳුවක් ඇතුළත ධන l වෙනකම් කියනවා. එතකොට අපි ওই ධන ඍණ නොසලකා හරින බව පෙන්වන්න අපි කියන මාපාංක අගය ගන්නවා. m ට අදාළ මාපාංක අගයේ විශාලත්වය කුඩා හෝ සමානයි l. කීයටවත් m ගේ මාපාංක අගය ඊට වඩා විශාල වෙන්න බෑ. සමාන වෙන්න පුළුවන් නැත්නම් කුඩා වෙනවා. ඔන්න ඔය සම්බන්ධය ඉගෙන ගන්න විතරයි ක්වොන්ටම් අංක කුලකයක් නිවැරදි වෙන්නේ. මේ කියන සම්බන්ධතාවය ඉගෙන ගන්න නැත්නම් ඒ ක්වොන්ටම් අංක කුලකේ වැරදි ක්වොන්ටම් අංක කුලකයක් කියලා හඳුන්වන්න පුළුවන්.